බෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ලොව ජනග්‍රහණයෙන් 10න් එකකට කොවිඩ්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නව අනුනායක ධූරය අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ට. සාහිත්‍ය මාසෙන් පසු ආරම්භන කියවීමේ මාසය. මේ පොත් තුළින් ජනතාවගේ මනස සංසුන් කරලා මේ මිනිස්සු අතර තියෙන ක්‍රෝධය වෛරය වැනි දේවල් අයින් කරලා යහපත් සංස්කෘතියක් ශ්‍රී ලංකාව බිහි කරන්නට මේ මාසේ ප්‍රයෝජනයට ගන්න කියන එක තමයි පාවුම් කරන්නේ. දෛවය විසින් අභියෝගයක් ලබා දුන් යාය 17 පිපුණු මල් කැකුල. හරි දුකයි මේ මට ඉස්කෝලේ යන්න බැරි වෙන එක. ලෝක ජනගහනයෙන් සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. අද වන විට එය මෙරට ජන ජීවිතයටද ඍජු බලපෑමක් එල්ල කර තිබෙනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලු කර්මාන්තශාලාව ආශ්‍රිතව අපිට වාර්තා වුණු COVID-19 රෝගීන් පොකුරෙන් මේ වන විට රෝගීන් 569 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මෙතනින් රෝගීන් 466 දෙනෙක්ම ඊයේ සාම්පල ලබාගෙන අද දින PCR පරීක්ෂණ කරපු සාම්පල වලින් අඳුනාගත්තු රෝගීන් වෙනවා. ඒ වගේම ඊයේ දවස තුලත් රෝගීන් 101 දෙනෙක් අපිට වාර්තා වුණා. ඊට කලින් දවසේ පළමු රෝගියාත් එයාගේ දියණියත් අපිට වාර්තා වුණා. මේ ආකාරයට COVID-19 රෝගීන් මෙතනින් වාර්තා වෙනවා. ඒ වගේම මේ අගනුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන එතනින් තමුන්ගේ නිවස් වලට ගොස් සිටි සියලුම දෙනා අපි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා අඳුනාගෙන ඔවුන් නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ PCR පරීක්ෂණත් අපි කිරීමට කටයුතු කළා. ඒ අනුව යාපනය, කුරුණෑගල, මොනරාගල වගේම මාතලේ වගේ දිස්ත්‍රික්කවලින් අපිට COVID-19 රෝගීන් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන අය අතරින් අපිට දැනට හමු වෙලා තියෙනවා. ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ශාලා ජාලයට අයිති තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවලත් PCR පරීක්ෂණ කිරීමටත් ඉදිරියේදී කිරීමටත් අද දවස තුල තවත් ශාඛාවන් කිහිපයක කිරීමටත් අපි කටයුතු යොදා තියෙනවා. ඒ වගේම අපි හඳුනාගත්තු සියලුම රෝගීන්ගේ ආශ්‍රිතයින් දැන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය කරමින් සිටිනවා. ඒ නිරෝධායනය කරන අය අතරත් අපි PCR පරීක්ෂණ කරමින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් මේ COVID-19 වසංගත රෝග තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කයේ කොයිතරම් දුරට පැතිරී තියෙනවද යන්න පිළිබඳව අපි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව අවශ්‍ය පාලන කටයුතු ඉදිරියේදී සිදු වෙනවා ඇති. ඒ හා සමගාමීව මේ වන විට පොලිස් බල ප්‍රදේශ කිහිපයකම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය නැත්නම් නිරෝධායන ඇඳිරි නීතිය පනවා තියෙනවා. අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා තමුන්ගේ නිවෙස් වලටම වී සිටින්න පුළුවන් තරම් සමාජයට පැමිණීම වළකින්න. ඒ වගේම සමාජයට පැමිණෙනකොට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. ඒ වගේම මේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා ඔවුන්ගේ ඥාතීන් ඒ වගේම නිතරම ආශ්‍රය කරපු සියලු දෙනාගෙන්ම තමුන්ගේ ගෙවල් වලටම වෙලා ඉන්න නිරෝධායනය වෙන්න ගෙදරටම වෙලා කොහෙවත් යන්න එපා කියලා. මොකද යම්කිසි විදියකින් ඒ අතරත් සමහර විට තවත් රෝගීන් ඉන්න පුළුවන්. අපිට PCR පරීක්ෂණ කර හඳුනා ගන්නාත එක්කල් ඔවුන් සමාජයට පැමිණීමේ වැළකීම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. ඊයේ දවස වන විට PCR පරීක්ෂණ 1000කට අධික ප්‍රමාණයක් කළා. 17,000 ප්‍රමාණයක් තව අද දවසෙත් කරනවා. ඒ විදිහට PCR පරීක්ෂණ විශාල වශයෙන් කිරීමට කටයුතු කරලා තියෙනවා. දැන් අපි මේ කරන්න COVID-19 රෝගීන් හඳුනා ගැනීම, ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව ඔවුන්ගේ පහුගිය සති දෙක තුළ සංචාරණය කරපු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඒ අනුව අපිට හිතන්න පුළුවන් මේ රෝගය තව කොයිතරම් දුරට පැතිරලා තියෙන්න පුළුවන්ද කියලා. ඒ අනුව අපි තීරණය කරනවා ඉදිරියේදී යම්කිසි විදියකින් සංචාරණ සීමා තව දුරටත් වැඩි කරන්න ඕනද, එහෙම නැත්නම් මේ සංචාරණ සීමා ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා. ඒ අනුව තමයි ඉස්සරහට තමයි තීරණය වෙන්නේ.
යම්කිසි විදියකින් මීට වඩා වෙනත් ක්‍රියාමාර්ගවලට යනවද නැද්ද කියන එක. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත කාන්තාවක් සොයා ගැනීමත් සමගම විශේෂයෙන්ම පෙරේදා දවසේ අපි ළඟින්ම ආශ්‍රය කරපු අයවලුන්ගේ PCR පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව ඊයේ දිනේදී එම සේවක සේවිකාවන් 1400ක් සහ ඊට අමතරව අනුයුක්ත වෙලා තිබෙන තව 400ක පමණගේ PCR පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ වෙන විට ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම ආයතනයේ 101 දෙනෙකු කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වුණා. මෙම සේවක සේවිකාවන් 101 දෙනාගෙන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළු වීම අනතුරුවත් මොන්රාගල එක්කෙනෙක් සහ යාපනය අර්ධද්වීපයෙන් එක්කෙනෙක් හැටියටත් වාර්තා වුණා. මේ සියලුම කායවලුන් සමග 101 දෙනෙක් තමයි කොවිඩ් ආසාදිතේ වී තිබුණේ. මේ සියලු දෙනාම ඊයේ දිනේදීම රෝහල් වෙත රැගෙන යාමට අපි කටයුතු කරනු ලැබුවා. මේ අය කට්ටියගෙන් පවුල් වල අයවලුනුත් නිරෝධායනයේ ලක් කිරීමට කටයුතු කරනවා. බොහෝ පවුල් මේ අයවලුන් පසුගිය සති 3ක වගේ කාල සීමාවක් තුල එම නිවෙස් වලට ගොස් නැහැ. ඉතින් ඒ අයවලුන් අපි මේ ආකාරයෙන් රැගෙන ඒමට කටයුතු කළා නැහැ. නමුත් බොහෝ අයවලුන් සේ නිවෙස් වලට ගොස් සිටපු ඒ ආසාදයෙන් ලක්වෙච්ච අයවලුන්ගේ පවුල් මේ වනිටත් යුද හමුදාව තුළ නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්කම මේ ඉන්න සේවක සේවිකාවන්ගෙන් විශාල ප්‍රමාණයක් දැනට නිරෝධායන ඇදිරි නීතිය පවත්වාගෙන ලබන දිවුලපිටිය, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ජීවත් වෙන අයවලුන් දැනටත් මේ ප්‍රදේශවල නිරෝධායන ඇදිරි නීතියක් තිබෙන ඔවුන් අතර සංසරණය වීමක් ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් යම්කිසි පාලනයක් ඒ අවස්ථාවේ තිබෙනවා. ඊට අමතරව 495ක වූ සංඛ්‍යාවක් තමයි මේ ප්‍රදේශ තුලින් පිටත හිටියේ. ඒ අයවලුන් ඊයේ රාත්‍රියේ පටන් අතිගරු ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් වලට අනුව අපි වහාම යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව යොදවලා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරනු ලැබුවා. ඒ සංඛ්‍යාවෙන් මේ වන විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඉතිරි අයවලුන් අද උදෑසන සියලුම අයවලුන් මේ ආකාරයෙන් එක් ස්ථානයකට ගෙනල්ලා නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. මේ අනුව මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ලැබුණු ඒ උපදේශ අනුව අපි මේ වන විටත් ක්‍රියා කරලා තිබෙනවා. කෙසේ හෝ මේ තත්ත්වය හිතා කෙටි කාලෙකින් පාලනය කර ගැනීමට හැකිවන පරිදි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වන විට අරන් තිබෙනවා. අපි වහාම ක්‍රියාත්මක වන පරිදි යෙදිනේ දැනුම් දුන්නේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන්න කියන කාරණයත් විශේෂයෙන් දුම්රිය වල ආසන ගණනට නෙමෙයි කොවිඩ් සමයේ එය අනුගමනය කරපු ක්‍රමවේදයක් තියෙනවා දුරස්ථභාවය පවත්වාගෙන මගින් ප්‍රවාහනය කරපු මේ අනුව කටයුතු කරන්න කියන උපදෙස් අපි ලබලා දීලා තියෙනවා. අපි පිළිගන්නවා රට නැත්තම් නගරය වහලා තියෙන කාලෙකදීට වැඩිය විවෘතව තබමින් පොදු ප්‍රවාහනයේ සීමා කරන්න ගියාම යම් ප්‍රශ්නයක් ඇති වෙන බව. නමුත් මෙතෙන්දී අපි සිල්නා පිළිගන්න ඕනේ කාරණේ තමයි ප්‍රධාන කාරණය නැත්තම් ප්‍රධාන රාජකාරිය ප්‍රධාන ඉලක්කය වෙන්නේ මේ ආසාදනය පැතිරීම නතර කිරීම. එනිසා ඒ හරහා යම් අපහසුතාවයක් ජනතාවට සිද්ධ වෙන බව අපි තේරුම් ගන්නවා, අපි දන්නවා. ඒ පිළිබඳව අපි කනගාටුවට ප්‍රකාශ කරනවා. නමුත් මේ පැය කීපය තුළ පොදු ප්‍රවාහනය සහ පොදු ප්‍රවාහන සේවය තුල යම් ආසාදිතයෙක් හිටියොත් මේක ඉක්මනින් පැතිරීමට බලපානවා. ඉතින් මේ නිසා තමයි අපි මේ තීරණ අරගෙන තියෙන. අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට හේතුවක් නැහැ. මුඛාවරණය පැළඳගෙන ඒ ආරක්ෂිත ක්‍රමවේදයේ අනුගමනය කරමින් ආසන මට්ටමට ගමන් කෙරුවොත් මේ පැය 48 සඳහා තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ කියලා කියන්නේ. අපි හොයාගත්තොත් හුඟක් ප්‍රදේශවලට මේක පැතිරිලා නැහැ කියන කාරණේ ඒ ප්‍රදේශ පමණක් අපි සීමා කරනවා. නමුත් ඒ නිසි ආකාරයෙන් මේක හරියටම තියෙන ප්‍රදේශ ටික අපි අනාවරණය කරනකම් මුළු දිවයිනටම බලපාන පරිදි මේක අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි යායට උපදෙස් දීලා තියෙනවා අඩුම තරමේ කිලෝමීටර් 3ට 4ට වැඩි ගමන් වාරවල යෙදෙන අය පුළුවන් නම් ලයිස්තුවක්
තමන්ගේ බස් රථය මගින්ගේ ලයිස්තුවක් දුරකථන අංකෙත් එක්ක ලබාගන්නේ කියලා මේ සඳහා සහයෝගය දෙන්න කියන ඉල්ලීමත් අපි ජනතාවෙන් කරනවා. ඒක අපි කරන්නේ බැරි වෙලා හරි එක ආසාදිතයෙක් හරි මේ බස් රථය තුල හිටියොත් අනිත් අය සුරක්ෂිත කිරීම සඳහා අපි ගන්න ක්‍රියාමාර්ගයක්. මේවා කරන්න ගියාම පහසු නැති බව අපි පිළිගන්නවා. නමුත් ප්‍රධාන ඉලක්කය අපි අමතක කරන්න හොඳ නැහැ. මේ රෝගයෙන් ගැලවී සිටීම. ඒක මෙතෙක් අපි හොඳට කරලා තියෙනවා. අලුතෙන් ආරම්භ වෙච්ච පොකුරක් මේ දිවුලපිටියේ ඇති වෙච්ච සිද්ධිය ඒක වහාම මර්ධනය කළ යුතු වෙනවා. නැත්නම් ලෝකයේ අනිත් රටවල් පත්වෙච්ච තත්වයට පත්වීමේ අවදානමක් තියෙනවා. ජනතාවගේ බය ටිකක් නැතිවීම තුළ අද මේ නීති රීති පිළිපදින්න ඕනේ නෑ වගේ හැඟීමක් සමහරක් අයගේ තියෙනවා. පහුගිය කාල සීමාව තුළ අපි මේක හොඳින් පාලනය කරපු නිසා තමයි අපේ බය නැති වෙලා තියෙන්නේ. මේක අපි හරියට පාලනය කරගත්තේ නැත්නම් අනිත් රටවල් වලට වෙලා තියෙන දේ අපිට වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සඳහා සහයෝගය දෙන්න ඔබ ප්‍රවේශම් වෙන්න කියන එක තමයි අපිට ජනතාවට ලබා දෙන්න තියෙන පණිවිඩය. මේරිගම මිනිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති පූජනීය මකුලෑවේ විමලනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ධූරය පිරිනමා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ එම නිකායික කාරක සංඝ සභාව මගින් අතිපූජ්‍ය මකුලෑවේ විමල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ වන විට උපතින් ද සැත්තෑවියද පැවිද්දෙන් 60 වසරක්ද උපසම්පදාවෙන් 50 වසරක්ද ගත කර ඇති දැනුගත් ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුවිච්චක, දිශාපාලක, කාරක සංඝ සභික, ජෙට්ටානුවිච්චක, උපරිමානුවිච්චක, නියෝජ්‍ය පරියත්ති ලේකකාධිකාරී, සංඥා ලේකකාධිකාරී, මහෝපාධ්‍යාය ආදී විවිධ නිලතල හොබවා අනුනායක පදවියට පත්වන විට අතිපූජ්‍ය මකුලෑවේ විමල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අධිකරණ නායක පදවියද හෙබවුවා. මේරිගම මිනි ඔළුව විද්‍යාවාස පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ මකුලෑවේ විමල අනුනාහිමියෝ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය, කැලණිය විශ්වවිද්‍යාලය ආදී අධ්‍යයන ආයතන තුලින් උසස් අධ්‍යාපනය ලබා ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති ආදී උපාධි හිමි කරගෙන ඇති අතර බුරුම රාජ්‍යයෙන් පිරිනමන අග්ගමහා පණ්ඩිත උපාධියද හිමි කරගත් යතිවරයාණන් වහන්සේ නමක්. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව සමාජික ධූරයක් මෙන්ම කාරක සභික ධූරයද හොබවන විමල අනුනාහිමියෝ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේද යාවජීව සමාජිකත්වය දරනවා. බුද්ධ ශාසන උපදේශක සභාවේද ජනාධිපති උපදේශක සභාවේද සමාජිකත්වයේ දරන උන්වහන්සේ දේශනෙන්ද ලේඛනයෙන්ද සමාජයට වැදගත් සේවයක් සිදු කරන අතර පිරිවෙන් ආචාර්යවරයෙකු වශයෙන්ද පරිවෙනාධිපති ස්වාමින් වහන්සේ නමක් ලෙසින්ද පිරිවෙන් අධ්‍යාපන ශාස්ත්‍රයට නොමැකෙන සේවයක් ඉටු කර තිබෙනවා. අතිපූජ්‍ය මකුලෑවේ විමල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට තව තවත් ලෝ සසුන් සේවය සඳහා තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවායි බෞද්ධ මාධ්‍ය ජාලයේ කරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ මාධ්‍ය ජාලයේ සේවක මණ්ඩලය ප්‍රාර්ථනා කරනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් හමුවීමත් සමග සෞඛ්‍යාංශ සහ ආරක්ෂක අංශ විසින් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ලබා දුන් උපදෙස් පිළිපදින ලෙස ලංගම සහ පෞද්ගලික බස් රථ රයදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද හැටන් බස් නැවතුම් පොලේදී පැවැත්වුණා. හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් බස් නැවතුම් පොලින් පිටත් වන සහ පැමිණෙන සෑම බස් රථයකම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කරමින් බස් රථ විස බීජ හරණය කිරීම මෙහිදී සිදු වුණා.
එමෙන්ම නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක KHP කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය සහ හපුගස් තලාව යන ප්‍රදේශවල ව්‍යාපාරික ප්‍රජාව හා ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීමක්ද සිදු වූ අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන පිරිස් වෙත දැඩි ලෙස අවවාද කිරීමක්ද මෙහිදී සිදු වූවා. මේ ගෙවී යන්නේ කියවීමේ මාසයයි. පොතපත කියවීම මගින් දැනුම ආකල්ප කුසලතා මෙන්ම පරිකල්පන ශක්තියද වර්ධනය වේ. මේ ඒ පිළිබඳව අප සමග අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය MK වීරසිංහ මහතා. දැන් අපි පටන් ගන්න ඊළඟට අපි අවතීර්ණ වෙන්නේ අපි පානගන්නේ කියවීම මාසයට. සාහිත්‍ය මාසය තුල ඔබ ගත්තු පොත්පත් කියවීමට අවස්ථාව තමයි කියවීම මාසය තුලින් ලබා දෙන්නේ. මේ කියවීම මාසය පිළිබඳ අදහස මුල්වරටම ලංකාවේ ඇත්තටම ස්ථාපිත කළේ ජාතික පුස්තකාලපලේඛන සේවා මණ්ඩලය. කියවීම මාසය කියන්නේ ඇත්තටම පාඨකයින්ගේ සහ පුස්තකාලහ තොරතුරු මාධ්‍ය නීලියගේ වසන්ත සමය කිව්වොත් නිවැරදි. ඔබ සැමගේම netsit පහන් කරන ඔබ සෑම නව දැනුමින් සන්නද්ධ කරන ලොකු ක්‍රියාදාමයක් මේ කාලය තුල ආරම්භ කළ යුතුයි. හැබැයි මේන් අදහස් කරන්න එපා එකක්. ඒ තමයි සාහිත්‍ය මාසය තුල පොත් තරම් ඉවරයි කියන අදහසට ඉන්නත් එපා. කියවීම මාසය තුල පමණයි කියවිය යුත්තේ කියන අදහසට ඉන්නත් එපා. ඒක ජීවිතේ වර්ෂයේ හැම දවසෙම සිදුවිය යුතු සිදුවීමක්. ඔබ දන්න වර්තමාන ලෝකයේ විශේෂ ලක්ෂණය තියෙන තොරතුරු යල්පනයම සහ නව තොරතුරු ශනිකව බිහිවීම. මේ නව බිහිවන නව තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වගකීම පැවරලා තියෙන ජනමාධ්‍යවලට. මේ ජනමාධ්‍ය මේ තොරතුරු දුන්නත් අපට ගැටලුවක් තියෙනවා අපට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තොරතුරු දෙන්න ජනමාධ්‍ය සමත් වෙලා තියෙනවද කියලා. ඒ නිසා මේ වගකීම බාර ගන්න තියෙනවා තොරතුරු මධ්‍යස්ථාන සහ පුස්තකාල. මේ පුස්තකාල පිරීලා ගිහිල්ලා තියෙන දැනුමේ මොකද දෙවන්ත පොත්ගුඩවල් මේවා තියෙනවා. මේවා මුඛ්‍ය අරමුණ වෙන මොකුත් නෙවෙයි. මිනිසුන් සන්නද්ධ කිරීම අවියාවිද වලින් නෙවෙයි දැනුමෙන්. මේ පුස්තකාලවල තියෙන්නේ මේ පොත්පත්වල තියෙන්නේ අපේ අතීතයේ හිටිය ලේඛකයන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ අත්දැකීම්. ඔවුන් ඒවා වාර්තාගත කරලා තියෙන මතු පරපුරේ පාඨක ප්‍රජාවගේ සුබ සිද්ධිය උදෙසා. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා. ඉවන් දේවල් වලට පිවිසිලා අපි ඒ අත්දැකීම් තුළට ගිහින් ඒ අත්දැකීම් අරගෙන අපේ ජීවිතයේදී එදිනදා ඇතිවන අභියෝග වලට අපි යහපත් ප්‍රතිචාරයන් දැක්විය යුතුයි. ඔබ ගත්තොත් ලෝකයේ ජාත්‍යන්තර තත්ත්වය කොපමණ ඩිජිටල් ආක්‍රමණයක් සිදු වුණත් පොතේ පතේ තත්ත්වය තාම හිමි වෙලා නැහැ. බොහෝ අය කියනවා පොතපත ඩයිනෝසරෙක් බවට පත් වෙයිද කියලා. නමුත් එවන් තත්ත්වයක් දියුණු ලෝකයේ රටවල් දිහා බැලුවත් අපිට ඇති වෙන්නේ නැහැ. මේ කියවීම මාසය තුල අපි සතු ලෝක වගකීමක් තියෙනවා. ඒ තමයි එදා ලේඛකයන්ගේ දැනුම තියෙන පොත්පත් වලට පිවිසිලා අපි ඒ දැනුම අපේ සිතට ඇතුල් කරගත යුතුයි. හිතලා බලන්න අපි හැම වෙලෙම අපේ පාළුව නැති කර ගන්න තියෙන හොඳම එක පොත එදා. නමුත් අද ඔබ SMS කරන්නේ ඔක්කොම. ඒ தත්ත්වෙන් අපි වෙනස් විය යුතුයි. අපේ සමාජයේ කඩා වැටීමට ප්‍රධාන හේතුවක් ඒක. රටේ දැන් අපිට ආය වගකීමක් තියෙනවා විශේෂයෙන්ම රජයට සහ ඒ සම්බන්ධ ආයතන වලට කියවීම සංස්කෘතිය මේ ඩිජිටල් මායාවෙන් ටික පොත්පත් සංස්කෘතියකට මිනිස්සු වෙරයි යන්න. ඒකේ ආරම්භය අපිට තියන්න පුළුවන් මේ කියවීම මාසය තුල. ඒ නිසා මම මේ කියවීම මාසය කරන අවසාන ඉල්ලීම තමයි මේ පොත් තුලින් ජනතාවගේ මනස සංසුන් කරලා මේ මිනිස්සු අතර තියෙන ක්‍රෝධය වෛරය වැනි දේවල් අයින් කරලා යහපත් සංස්කෘතියක් ශ්‍රී ලංකාව බිහි කරන්නට මේ මාසේ ප්‍රයෝජනයට ගන්න කියන එක තමයි පාවුම් කරන්න ඉල්ලීම. ලෝක ළමා දිනයේ යෙදෙන මේ මාසේ රාජාංගණය යාය 17 15 මාරගහව පදිංචි LP සෙව්මිනී නිවන්තිකා දියණියට සත්පුරුෂ ඔබගෙන් උදව් උපකාර අවශ්‍ය වී ඇති මොහොතයි මේ. මේ තියෙන්නේ යාය 17 15 මාරගහව පදිංචි LP සෙව්මිනී නිවන්තිකා දියණියගේ නිවසයි. ඉගෙනීමට දැඩි ආශාවක් කැමැත්තක් දක්වන සෙව්මිනී දියණියගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක් හෝ වෛද්‍යවරියකු වීමයි. ඒත් මේ පුංචි සෙව්මිනී නිවන්තිකා දියණියට තමුන්ගේ සිතෙහි ඇති බලාපොරොත්තුවට යන්න දෛවය විසින් අභියෝගයක් ලබා දී තිබෙනවා.
නව තියෙන්නේ. එයාට අනුරාධපුර රෝහලේ හැමදාම හැම මාසෙම ගිහිලා ලේ දෙනවා. දැන් උප්‍රේෂණ කරන්න පුළුවන් කියලා නවලෝක හොස්පිටල් එකේ ડોක්ටර්ස්ලා කිව්වා. ඉතින් උප්‍රේෂණ කරන්න ලක්ෂ 75ක් ඉල්ලනවා නවලෝක හොස්පිටල් එකේ උප්‍රේෂණ කරන්න. ඉතින් ලක්ෂ 75ක් හොයාගන්න විදියක් ඇත්තටම නෑ. අපි හරි ගොඩාක් දුප්පත්. ඉතින් මේ දුව සනීප කරගන්න තමයි ලොකුම කියන්නේ හැමදේම කරන්නේ දුව සනීප කරගන්නයි. ඒ හින්දා ඉතින් මගේ දුවට පිට වෙන්න එයා ඉතින් ඉස්කෝලේ යා ගන්න විදියක් නැහැ මොනවත් නැහැ. මේ ඉගෙන ගන්නත් හරි ආසයි. යාගේ ඉතින් බලාපොරොත්තු ડોක්ටර් කෙනෙක් වෙනවා මිස් කෙනෙක් වෙනවා ඒව තමයි ටීචින් කෙනෙක් වෙනවා. ඌවම තමයි ඉතින් හැමදාම කියන්නේ. ඒ ගොඩක් දුක් විඳිනවා. ඉතින් මේ තැලසීමියා රෝගේ හැදිලා ඉතින් හැමදාම ආයි දුවයි පාරෙම තමයි ඉතින් හැමදාම එයාට ලේ දෙන ඉස්පිතාලේ ගිහින් අතර වෙන්න ඕනේ. ඒ අමතරව එයාට ප්‍රයිවට් යකඩ බලන්න ඕනේ. ඒවා මේවා ගොඩාක් තියෙනවා ප්‍රයිවට් කරන ඒවා එළියට දාන කියන්නේ සෙල්ලම් කරන්න ඒවා මේවා දාන්න බෑ විස බීජ ඒවා මේවා අතුරු ආබාධ හැදෙනවා. ඊට පස්සේ පෙරටින් ප්‍රමාණය යකඩ බලනවා කියලා යම් බලනවා හැමදාම මාසෙන් දෙකකින් වගේ. ඒ බලනකොට ඒවා ප්‍රයිවට් බලනවා සමහර දවස්වල නම් හොස්පිටල් එකෙන් බලනවා. ඉතින් බෙහෙත් විදිනවා අර බෙහෙත් විදින්න දේස්පරාල් විදිනවා කියලා විදිනවා පෙකණිය වටේට පැය 24ක් අර බෙහෙත් එකක් ගහලා බෙහෙත් එක විදින්න තියෙනවා. ඉතින් ගෙදර කට්ටිය හරි දුකෙන් ඉන්නේ දරුවා සනීප කරගන්න විදියක් නැති හින්දා. ඉතින් සල්ලි මිල මුදලුත් නැහැ ජීවිතේ. ඉතින් කියන්නේ යාගේ තාත්තා ගොවිතැන් කරන්නේ කුලී වැඩ ඉදිනදාට ජීවත් වෙන්න ඉතින් විදිහක් නැහැ. ඉතින් දරුවා සනීප කරගන්න කොයි දේ කරන්නද? ඒ හින්දා ඔයාලගෙන් ගොඩාක් ඉල්ලන්නේ මගේ දරුවා සනීප කරගන්න කවුරුත් උදව් කරන්න. ඒ අයට ගොඩක් පිං ඇත්තට මගේ දරුවා ජීවත් වෙන වාරයක් ගානේ. ඒ අයට ගොඩාක් පිං ඒකයි ඉතින් මම ගොඩක්ම ඉල්ලන්නේ. ඉතින් ලක්ෂ 75ක් නවලෝක හොස්පිටල් එකට අපිට ගෙවා ගන්න විදිහක් නැහැ ඇත්තටම. ගොඩාක් පිං ඔයාලා උදව් කරන්න මගේ දුව ජීවත් කරගන්න අපේ ඉතින් කියලා ඉතින් මට නම් කියන්න තේරෙන්නේ හැමදාම මමයි දුවයි ඉතින් දුක්ම තමයි විඳින්නේ. ඒ හින්දා ලොකු දුවත් ඉතින් හරියට දුක් විඳිනවා. යාට ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ. ඔයාලට පුළුවන් උදව්වක් දීලා මගේ දරුවා ජීවත් කරගන්න මේව කරන්න ඔයාලට ගොඩාක් පිං ඇත්තටම. වයස අවුරුදු 12ක් වන LP සෙව්මිනි නිවන්තිකා ගුණසිරි දියණියට තැලසීමියා රෝගය වැළඳී ඇති අතර රෝගයෙන් ගොඩ එන්න උදව් කිරීමට පහත දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබටත් හැකියාව පවතිනවා. 071 23 58 632 හෝ 072 80 93 639 යන දුරකථන අංක ඇමතීමෙන් ඔබටත් උදව් උපකාර කිරීමට හැකියාව පවතිනවා. මගේ දිනේට තැලසීමියා රෝගය සැදිලා දැනට අවුරුදු 11ක් වෙනවා. දුව අලු විද්‍යාර්ථ මහාවිද්‍යාලයේ ගුණ ලබන්නේ 4 ශ්‍රේණියේ. මේක බලලා අපේ ජනතාව සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ සුළු හැකි පමණින් ආධාරයක් ලබා දෙන්න මගේ දරුවා සුවපත් කර ගැනීම සඳහා. එම නිසා ඔබ තමුන්නාන්සේලාගෙන් සහයෝගයක් තමා මා බලාපොරොත්තු වෙන්නේ. ලක්ෂ 75ක් පමණ වැයවන මෙම සැත්කම සිදු කිරීමට තියා එදා වේල හම්බ කරන් කන්නට තරම්වත් ආදායම් මාර්ගයක් නොමැති මෙම දෙමාපියන් නොකානොබී මේ උත්සාහ කරන්නේ හදවත තුළ උපන් අසීමිත දරුපෙම පෙරදැරිවයි. කියන්නේ මගේ නංගි. එයා ඉපදිලා මාස 4 ඉඳන් එයාට තැලසීමියාව කියන රෝගය තියෙනවා. ඉතින් ඒ දවස්වල ඉඳන් අපේ අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳිනවා. නංගිට හැමදාම ඉස්පිරිතාලෙකයි යන්න ඕන. ඉතින් මාසෙකට දවස් 2-3ක්වත් නතර වෙලා ඉන්නවා ඉස්පිරිතාලේ ගිහිල්ලා. ඊළඟට ඉතින් එයාට මොන චූටි දෙයකින් හරි මේ කරදරයක් වුණොත් අනිවාර්යෙන් ඉස්පිරිතාලෙකයි යනවා. එයාට හැමදාම ඉතින් ඉස්කෝලේ යන්නත් නැහැ. දැන් අවුරුදු 11ක් වෙනවා. ඉතින් ඉස්සර එයාට යකඩ වැඩි වෙනවා කියලා මැෂින් එකකින් මේ බෙහෙත් විදිනවා ගෙදර හැමදාම. ඉතින් හැමෝම දුකින් ඉන්නේ. ඒ දවස්වල ඉතින් කන්නේ බොන්නේවත් නැහැ. ඒ තරම්ම ඉතින් දුකයි. මොකද නංගි දැන් හැමදාම දුක් විඳිනවා. හැමදාම බෙහෙත් විදිනවා. එයාට ඉස්කෝලේ යන්නවත් නැහැ. එයාගේ ඉතින් ලෙඩේ හොඳ කරගන්න පුළුවන් කියලා නවලෝකෙන් කිව්වා මේමයි ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. මේ ලක්ෂ 75ක් ඕන. මැලේසියාවෙන් තමයි ડોක්ටර් එන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් ඒ වෙනුවෙන් ඉතින් සල්ලි වේදම් කරන්න තරම් අපිට වත්කමක් නැහැ. අපි දුප්පත් තාත්තා කුලි වැඩ කරලා අපි ජීවත් කරන්නේ. ඉතින් අම්මා ගෙදරට වෙලා නංගිව බලාගෙන ඉන්නේ හැමදාම. අම්මත් ඉතින් නංගි වෙනුවෙන්ම තමයි කැප වෙන්නේ. නංගිව ඉස්කෝලේ ගෙනියනවා අනිවාර්යයෙන්ම. නංගි තනියම ඉස්කෝලේ යන්නේ යන දවස්වලට. ඉතින් එයා ළමයි ඉස්කෝලේ යනකොට එයා බලාගෙන ඉන්නවා. එයාට යන්න ඕන. මටත් ඉස්කෝලේ යන්න ඕන. ටීචර් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි වෙන්න ඕන කියලා කියනවා. එයා ඉතින් ගොඩාක් දුකයි. එයාට විතර නෙවෙයි හැමෝටම දුකයි. මොකද හැමෝම දුකින් ඉන්නේ. ඉතින් මං කියන්නේ මේක බලන හැමෝටම පුළුවන් විදියකට උදව්වක් කරන්න කියලා. මොකද නංගිව ජීවත් කරගන්න නංගි ඉතින් නංගිට මොනවා හරි වුණොත් ඉතින් අපි ඉඳලා වැඩකුත් නැහැ. මොකද හැමදාම දුක් විඳිනවා අම්මයි තාත්තයි.
ඉක්මනට උප්‍රේෂණ කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ලක්ෂ 75ක් හොයන්න ඕනේ. ඒ හොස්පිටල් ගාස්තුව විතරක් මාස 3ක් යාව පිරිසුදු ඒ කියන්නේ නිරෝගීව තියා ගන්න ඕන. ඒකටත් එකදී යද්දී ඔක්කොම කෝටියක් විතර යනවා. මොකද ඒ තරම් සල්ලියක් ඉතින් අපිට වේදම් කරන්න නැහැ. ඉක්මනටම උප්‍රේෂණ කරන්න ඕනේ කියනවා. ඒ ડોක්ටර් ආවම මේ කරගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒකට ලක්ෂ 75ක් නැහැ අපි ළඟ. ඉතින් මම කියන්නේ බලන හැමෝටම මගේ ළඟව ජීවත් කරන්න හැකි පරිමාණයෙන් උදව්වක් කරලා සහයෝගය දෙන්න කියලා. පුළුවන් නම් ලෝක ළමා දිනයේ යෙදෙන මේ මාසේ මේ දරු පවුලට අස්වැසෙල්ලක් සැනසීමක් ගෙන දෙන්න. ඊට එහා ගිය ලෝක ළමා දින සැමරුමක් මේ මුළු තුන් ලෝකයේම නොමැති වේවි. සෙවමිනි නිවන්තිකා මම මේ 7 ශ්‍රේණි ඉගෙන ගන්නවා. මම ඉස්කෝලේ යන ආවිද්‍යාත මහාවිද්‍යාලයට. මට මගේ ලෙඩේ සනීප කරගන්න මම ඉල්ලන්නේ නැන්දල මාමලාගේ උදව්වක් කරලා මගේ ලෙඩේ සනීප කරගන්න නැන්දල මාමලා උදව් කරන්න කියලා මම ආසයි ඉස්කෝලේ ගිහිල්ලා ටීචර් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි වෙන්න. හරි දුකයි මේ මට ඉස්කෝලේ යන්න බැරි වෙන එක. අනිත් ළමයි යන දිහා මම බලන් ඉන්නවා. ඒ හින්දා මම නන්දල මාමලාගේ ඉල්ලන්නේ මගේ ලෙඩේ සනීප කරගන්න නන්දල මාමලා උදව් කරන්න කියලා. වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී දසසිල් මාතාවන් උදෙසා විශේෂ දානමය පින්කමක් පැවැත්වුණා. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැරණිතම බෞද්ධ සංගමයක් වන වෙන්නවත්ත එක්සත් බෞද්ධ සංගමය හා වෙන්නවත්ත එක්සත් සුබසාධක සංගමය මගින් වෙන්නවත්ත මරණාධාර සංගමයේ සමාජිකව සිට මියගිය ආරම්භක සමාජිකයන්ට පින් අනුමෝදන් කරමින් මෙම දානමය පින්කම සංවිධානය කර තිබුණා. වෙන්නවත්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට මෙම දානමය පින්කම පැවැත්වූ අතර දසසිල් මාතාවන් උදෙසා මෙහිදී දහවල් දානය පිරිනැමුණා. මෙම අවස්ථාව සමගින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් වුණා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.